අයිබෝන් හොඳයි දරුවනේ අපි අද මුණ ගැහෙන්නේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ගේ මේ 12 වසර විෂය නිර්දේශයට නියමිත තවත් අලුත් පාඩම් ඒකකයක් වන මේ ප්‍රවාහනය හා සැපයුම් සේවා කියන පාඩම් ඒකකය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි අද මේ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ. එතකොට මේ පාඩම් ඒකකය විභාගෙදි සාමාන්‍ය ටිකක් අඩුවෙන් ප්‍රශ්න කරන පාඩම් ඒකකයක්. දැන් අලුත් 2019 සිලබස් එකට අනුව ඒ කියන්නේ නිව් සිලබස් එකට අනුව මේකෙන් තාම 2019 සිලබස් එකට එක පේපර් මේ පේපර්ස් දෙකයි තිබිලා තියෙන්නේ. ඒ අනුව අපි ගත්තාම මේ පාඩම් එකකින් සාපේක්ෂව අඩු මේ ප්‍රශ්න ප්‍රමාණයක් තමයි සාමාන්‍ය ලැබෙන්නේ. දැන් මේකේ ඉස්සර නම් පරණ සිලබස් එකේ පරණ විෂය නිර්දේශය පොඩක් ලේසි. නමුත් මේක ටිකක් අලුත් කොටස් කීපයක් අන්තර්ගත වෙලා තියෙන නිසා දැන් පොඩ්ඩක් පාඩම සංකීර්ණයි. මේකේ තියෙනවා ප්‍රවාහනය භාවිත කරන ආකාරය, ඒ වගේම ආයතනයකට ගබඩාකරණය භාවිත කරන ආකාරය, ඒ වගේම සැපයුම් සේවා කියන විශේෂිත මාතෘකාව පිළිබඳව කරුණු කාරණා මේකේ තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කරමු ප්‍රවාහනය සහ ඒ ආශ්‍රිත කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරමු. මොකද ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්ට මේ ප්‍රවාහනය කියන උපකාරක සේවාව භාවිත කරන්නේ කොහොමද කියන එක දැන ගැනීම කියන එක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ තමන්ට වාසිදායක වෙන විදියට වෙළඳපළ තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන විදියට ප්‍රවාහන මාධ්‍යයක් අරගෙන පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණාව දැන ගැනීම කියන එක ව්‍යාපාරිකයන්ට වැදගත්. මොකද විකල්ප ප්‍රවාහන මාධ්‍ය අතරින් වඩා සුසුම ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීම කියන කාරණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට දැන් ප්‍රවාහනය කියලා කියන්නේ පුතා භාණ්ඩ හෝ මගින් හරි භාණ්ඩ හෝ මගින් කිසියම් මාධ්‍යයක් භාවිතා කරලා යම් කිසි මාධ්‍යයක් මේ භාවිතා කරලා හරි එක තැනකින් ඉඳන් තවත් තැනකට ගෙනියනවා නම් ඒකට අපි කියනවා ප්‍රවාහනය කියලා මූවමන්ට් එකක්. හරි භාණ්ඩ හෝ මගින් කිසියම් මාධ්‍යයක් භාවිතා කරලා එක තැනකින් ඉඳන් තවත් තැනකට අරන් යනවා නම් අපි ඒකට කියනවා ප්‍රවාහනයක් කියලා. ඉතින් ප්‍රවාහන කටයුත්තක් සම්පූර්ණ වෙන්න ඒ සඳහා අවශ්‍ය කරන මූලිකාංග කීපයක් තියෙනවා. ප්‍රවාහනයේ මූලිකාංග කීපයක් තියෙනවා. මොනවද මේ ප්‍රවාහනයේ මූලිකාංග වෙන්නේ? එකක් තමයි මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩ හෝ මගින් රැගෙන යන කුමන හෝ වාහන මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වාහන වලට ගමන් කරන්න මාර්ග තියෙන්න ඕනේ. මාර්ග පද්ධතියක්. මාර්ග ඒ වගේම මේ මාධ්‍ය ධාවනය කරන්න බලය කියන එක තියෙන්න ඕනේ. ඒ වගේම පර්යන්ත කියන එක තියෙන්න ඕනේ. පර්යන්ත කියන එක තියෙන්න ඕනේ. මාධ්‍ය මාර්ග බලය පර්යන්තය කියන කාරණා හතර සම්පූර්ණාම තමයි ප්‍රවාහනයක් කියන එක සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕවට අපි කියනවා ප්‍රවාහනයේ මූලිකාංග කියලා. ඕක තමයි ප්‍රවාහනයේ මූලිකාංග වෙන්නේ. මාධ්‍ය මාර්ග බලය පර්යන්තය කියන කාරණා. එතකොට දරුවනේ දැන් එතකොට සාර්ථක ප්‍රවාහන දැන් හොඳ සාර්ථක ප්‍රවාහන ක්‍රමයක් පාවිච්චි කරාම ඒකෙන් නිෂ්පාදකයට විවිධ වාසිදායක දේවල් තියෙනවා. නිෂ්පාදකයට නැත්තම් වෙලෙන්දාට හරි එමෙත අපි පොදුවේ ගත්තාම ව්‍යාපාරිකයට තියෙන වාසි තියෙනවා. ව්‍යාපාරිකයට තියෙන වාසි. දැන් මම ව්‍යාපාරිකෙක් නම් සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරාම මොනවද මට තියෙන වාසි? එකක් මට මගේ වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. වෙනදා මම කොළඹ දිස්ත්‍රික්කයට විතරයි නම් දැම්මේ. මට පුළුවන් බස්සාහිර පළාතටම දාන්න. තව කලුතර දිස්ත්‍රික්කයයි ගම්පහ දිස්ත්‍රික්කය කවර් කරන්න පුළුවන්. හොඳ ප්‍රවාහන මාධ්‍යයක් තිබ්බම අපිට වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරනකොට ඒ කියන්නේ ප්‍රවාහන මාධ්‍යයෙන් අපිට පුළුවන් අපේ පිරිවැය අඩු කරගන්න. හොඳට ඉන්ධන කාර්යක්ෂමව භාවිතා කරන ධාරිතාවෙන් වැඩි ප්‍රවාහන මාධ්‍ය තියෙනවා. ඒවා පාවිච්චි කරාම අපිට පුළුවන් අපේ මේ පිරිවැය කියන එක අඩු කරගන්න. අනිත් එක තමයි මේ ගුණාත්මකව භාණ්ඩ හා සේවා සපයන්න පුළුවන්. කලට වෙලාවට භාණ්ඩ හා සේවා දෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. දැන් උදේට නේ චූම්පාංකාරයෝ ගැන බලන්නකෝ. ඒගොල්ලෝ භාණ්ඩ අරන් යන විදිය නේද? අපි නැගිටින්න කලින් ඒගොල්ලෝ තමයි එන්නේ. දැන් නම් මම හිතන්නේ කුකුලා නැගිටින්නෙත් මේ චූම්පාන් සද්දෙට. කුකුලා නැගිටින්නෙත් නෑ. මොකද ඒ ඩියුටියත් ඒගොල්ලොම කරන ඉඳලා පාන්දර 5 ඉඳලා ඔය සවුන්ඩ් එක ඇහෙනවා. අර රෑ 10ටත් ඇහෙනවා. දැන් අපේ පැත්තේ එක මිනිහෙක් ඉන්නේ. මේ මිනිහට ටිකක් බොනවා. ඒ මිනිහා බීලා එහෙම රැට ෆුල් චූන් එකේ මිනිහා කරන් චූම්පාන් බිස්නස් එක මේ හොඳට බීලා මේ රැට ෆුල් චූන් එකේ චූම්පාන් සද්දෙත් දාගෙන රෑ 12ට විතර තමයි යන්නේ. හරි ඉතින් කවුරුත් අඩු ගන්න යන්නේ ඒ වෙලාවට. නමුත් ඒ සද්දෙට බල්ලොට එකයි චූන් වෙනවා. හරි ඊට පස්සේ අපිත් නිින්දෙන් චූන්ලා හැරලා තමයි මේ වැඩ කරන්නේ. ඉතින් ඔන්නෝමයි ඕයි තියෙන දත්තේ. හරි ඉතින් කියන්නේ ප්‍රවාහනයක් පාවිච්චි කරනකොට මේ වගේ වාසි තියෙනවා. ගුණාත්මකව භාණ්ඩ දෙන්න පුළුවන් අවශ්‍ය
වේලාවට බාන්න දෙන්න පුළුවන්, තරංගෙට මුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ තව මේ මේ වගේ විවිධ වාසි තියෙනවා. ඉතින් ව්‍යාපාරිකයෙක් හොඳ ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කිරීම කියන එක වැදගත්. අනිත් එක තමයි සමාජයට සමාජීය ප්‍රතිලාභ තියෙනවා. ප්‍රවාහන මාධ්‍යයක් පාවිච්චි කරනකොට. මොනවද ඒ තියෙන සමාජීය ප්‍රතිලාභ වෙන්නේ? දැන් එකක් පුද්ගලයන්ට භෞතිකව මුණ ගැහෙන්න. අපි කොච්චර ටෙලිෆෝන් එකෙන් කතා කරත් මිනිහෙක්ව භෞතිකව මුණ ගැහිලා කතා කරන තරම් ඒක වැදගත් නැහෙනේ. නේ? භෞතික හම්බෙලා අතරත දීලා නේද බදාගෙන මූණ දිහා බලාගෙන hina වෙලා එහෙම කතා කරන තරම් ෆෝන් එකෙන් කතා කරන එක තීව්‍ර නේ. ඒ කියන්නේ ඔය ෆෝන් එකෙන් කතා කරන ගොඩක් අය කියන්නේ කවද්ද අපි හම්බෙන්නේ කියලා මිනිසුන්ට භෞතිකව මුණ ගැහෙන්න ප්‍රවාහනය කියන එක වැදගත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට, විනෝදාස්වාදයට, යුද කටයුතු වලට, පර්යේෂණ කටයුතු වලට, දේශ ගවේෂණ වලට අනිවාර්යයෙන්ම ඒ වගේ සමාජීය දේවල් වලට ප්‍රවාහනය කියන එක අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ආර්ථික සංවර්ධනයේදීත් සෑහෙන කාර්යභාරයක් ප්‍රවාහනය කරන. දැන් රටක මාර්ග පද්ධතිය ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන ඒවා, මේ මාර්ගවල යන වාහන ඒ රටේ ආර්ථික සංවර්ධනය පෙන්눔 කරන කැඩපතක්. රටේ වරායවල් කීයක් තියෙනවද? රටේ ගුවන්තොටුපළවල් කීයක් තියෙනවද? හදිසියෙ එක වරායක් නැතුනොත් තව වරායක් තියෙනවද? ගුවන්තොටුපළ කරනවා හරිනොත් තවත් විකල්ප ගුවන්තොටුපළක් තියෙනවද කියන එක වැදගත් වෙනවා. දැන් අපේ මත්තල ගුවන්තොටුපළ හැදුවට පස්සේ ගොඩක් අය බැන්න මොකටද මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට වරායන් මොකටද කියලා. නමුත් ඒව අත්‍යවශ්‍යයි. රටක් දියුණු වෙනකොට ඒ සාධක අනිවාර්යෙන් ඕනේ. ඒක මොකටද කියන එකට මේ දැන් ගෙදරට එන টয়ලට් දෙකක් මොකටද? නේ? ගෙදර එක টয়ලට් එකක් හදන්න බෑ. හදිසියෙ ගෙදර කට්ටියටම මේ ජාපාලයට කෑවා වගේ බඩේ අමාරුවක් හැදෙනවා. ගෙදර කට්ටියට ගන්න ඕනේ වෙනවා ඒකට. ඒ වුණොත් ඒක කරදරයි නේ. ඒ නිසා ඒවට විකල්ප තියෙන්න ඕනේ. ඒ විකල්ප ඒ ප්‍රවාහන පද්ධතිය කියන එක කොච්චර හොඳට සාර්ථකව රටක් කළමනාකරණය කරනවාද කියන කාරණේමත් තමයි ඒ රටේ ආර්ථික සංවර්ධනය කියන එක තීරණය වෙන්නේ. ඒක තීරණයකට සාධකයක්. ඉතින් ඒතකොට ඒ වගේ ආනයන අපනයන කටයුතු වලට වැදගත් වෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන වැදගත් වෙනවා. මේ වගේ දේවල් වලට ප්‍රවාහනය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන සාධකයක් වෙනවා. හරි. එහෙනම් අපි ඉස්සලම මේ ටියුට් එක සම්පූර්ණ කරලා ඉතුරු කොටස් ටික පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි. ඔයගොල්ලන්ගේ නම් නිබන්ධනේ මෙන්න මේ කොටස ගන්න පිටු අංක 2 ගන්න ප්‍රවාහන යන කුමක්ද කියන එක මෙහෙම ලියන්න. භාණ්ඩ හෝ මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා භාණ්ඩ හෝ මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා චලනය කිරීමේ ක්‍රියාවලියයි. භාණ්ඩ හෝ මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා චලනය කිරීමේ ක්‍රියාවලියයි. චලනය කිරීමේ ක්‍රියාවලියයි. මේ සඳහා මාර්ගය මාධ්‍ය බලය පර්යන්ත ආදී මූලිකාංග සම්බන්ධ විය යුතුය.
සම්බන්ධ විය යුතුයි. හරි ඊට පස්සේ නිබන්ධනයේ තියෙන ප්‍රවාහනයේ වැදගත්කම එක එක පැතිකඩ වලට බෙදලා. දැන් නිෂ්පාදකයෙක් ද ව්‍යාපාරිකයෙක් කිව්වහම පුතේ ව්‍යාපාරිකයා කියන වචනය ඇතුලේ නිෂ්පාදකයා වෙලෙන්දයි දෙන්නම ඉන්නවා. එතකොට නිෂ්පාදකයට වෙන වාසී වෙලෙන්දට වෙන වාසී දෙකම එකතු කරලා පුතාලට ලියන්න පුළුවන්. දැන් නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය ගෙන්න ගන්න, සේවකයෝ ගෙන්න ගන්න, ඒ වගේම නිමිද්‍රව්‍ය වෙළඳපළට නිකුත් කරන්න වැදගත් වෙනවා. වෙලෙන්දට ළමයි වෙළඳපළ පුළු කිරීම සඳහා භාණ්ඩ බෙදා හැරීමේදී අනිවාර්යෙන් වැදගත් වෙනවා. නේද? ඒ වගේ මේ අනිතක සේවකයෝ අභිපේරණය කරන ක්‍රමයක් තමයි ප්‍රවාහනය කියන්නේ. අපිට ප්‍රවාහන පහසුකම් සපයනවා නම් යම් කිසි තැනකට යන්න ඇත්තටම එතන අපිට ඒ වැඩට යන්න පහසු තත්ත්වයක් තියෙනවා. නේද? නොමයි ඒවයි තියෙන තත්ත්වය. බලන්න නම් ඒකේ ටියුට් එකේ තියෙනවා මේ ව්‍යාපාරිකයට ප්‍රයෝජනවත් වන ආකාරය කියලා. අමුද්‍රව්‍ය ගෙන්න ගන්න, සේවක ගමනාගමන වලට, වෙළඳපළට තොග සපයන්න, කර්මාන්ත ශාලාවක් ස්ථානගත කරනකොට භාවිතා කරන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍ය කොහොමද කියන එක වැදගත් වෙනවා. ඒ වගේම වෙළඳපළ පුළු කරන්න, ව්‍යාපාරික සම්බන්ධතා පවත්වා ගන්න වැදගත් වෙනවා. හරි. එමනම් අපි කතා කරමු ආර්ථිකයට වැදගත් වෙන ආකාරය කොහොමද කියලා ප්‍රවාහන. හරි ලියන්න. විදේශ වෙළඳාම සඳහා වැදගත් වීම. ආනයන අපනයන කටයුතු වලට වැදගත් වෙනවා. අපිට බඩු යවන්නයි අපිට බඩු ගෙන්න ගන්නයි ඒවට වැදගත් වෙනවා. ආනයන අපනයන කටයුතු සඳහා නැත්නම් විදේශ වෙළඳාම සඳහා වැදගත් වීම. ඒ වගේම ජාත්‍යන්තර සබඳතා වර්ධනයේදී වැදගත් වීම. ජාත්‍යන්තර සබඳතා වර්ධනයේදී වැදගත් වීම. ඒ වගේම සේවා නියුක්ති අවස්ථා උදා කරවීම. සේවා නියුක්ති අවස්ථා උදා කරවීම. right ඊට පස්සේ සේවා නියුක්ති අවස්ථා උදා කරවීම. ඊළඟ එක ආර්ථික සංවර්ධනය වැඩි කිරීම. ආර්ථික සංවර්ධනය වැඩි කිරීම. තව එකක් විදේශ ආයෝජන ලබා ගැනීමට උපකාර වීම. විදේශ ආයෝජන ලබා ගැනීමට උපකාර වීම. විදේශ ආයෝජන ලබා ගැනීමට උපකාර වීම. right හරි ඊට පස්සේ පුද්ගලයින්ට වැදගත් වෙන ආකාර දාලා තිනවා පුතේ මේ රැකී ආරක්ෂා කටයුතු වලට සංචාරය සඳහා විනෝදාත්මක කටයුතු වලට පරේෂණ ගවේෂණ කටයුතු වලට නේද තමන්ගේ වාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරගන්න මේ වගේ දේවල් වලට පුද්ගලයින්ට අනිවාර්යයෙන් වැදගත් වෙනවා. පුද්ගල සබඳතා පවත්වාගෙන යන්න ඊයන ආදී දේවල් වලට ප්‍රවාහනය කියන එක වැදගත්. හොඳයි අපි බලමු මෑත කාලේ දැන් පාරකට බැස්සහම පාරක තියෙන වාහන කන්දරාව බලන්නකෝ. පුදුම ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ.
ඇත්තරම මේ මෑත කාලීනව මිනිස්සුන්ගේ ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම කියන එක ඉතාම ඉහළයි වැඩි. පොදු මාධ්‍ය වලට අමතරව ඉස්සර ඇත්තරම පාරවල වල පොදු මාධ්‍ය තමයි තිබුණේ. ඒවා තමයි මිනිස්සු ගමනාගමන පහසුකම් ගන්න. ඉතින් මිනිස්සුන්ට ආදායම වැඩි වෙන්න මිනිස්සු Tamanට කියලා පෞද්ගලික මාධ්‍ය ගන්න. නැත්නම් අපේ රටේ තියෙන මාර්ග පද්ධතිය හොඳටම ප්‍රමාණවත්. නමුත් ඒවයි වාහන විශාල වශයෙන් මිනිස්සු පාවිච්චි කරන නිසා තමයි ගැටලුව තියෙන්නේ. හරි. තව අවුරුදු 20ක් විතර යනකොට ඔය තියෙන පාරවල වලට උඩින් ගුවන් පාලම් එහෙමත් හැදෙයි. මොකද නැත්තම් මිනිසුන්ට යන්න එන්න විදියක් නැති නිසා. හරි. යන්නේ වන්දන්නේ තව අවුරුදු 20ක් 30ක් යනකොට මොන විදිහට ජීවිතේ සංකීර්ණ වෙයිද කියලා හිතා ගන්න බෑ. අපට සංකීර්ණ වෙයි. අපි මේ කාලේ ජීවත් වෙන හින්දා. නමුත් ඒ කාලේ අලුතෙන් උපදින දරුවන්ට සහ අලුත් පරම්පරාවට ඒක සාමාන්‍ය දෙයක් බවට පරිවර්තනය වෙයි. හරි. අපි බලමු ප්‍රවාහනයේ ඉල්ලුම තීරණය කරන සාධක මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රවාහන මාධ්‍ය වලට ඉල්ලුම වැඩි හෝ අඩු කරන සාධක මොනවද කියලා බලමු. දැන් එකක් තමයි රටක ජනගහන වර්ධනය කියන එක. රටේ ජනගහනය කියන එක වර්ධනය වෙනවා නම් ඒ ජනගහනය කියන එක වර්ධනය වෙන්න බලපාන්නා වූ කාරණාවන් කියන්නේ ජනගහනය කියන එක වර්ධනය වුණාම ඒගොල්ලන්ගේ සමාජීය සහ පෞද්ගලික අවශ්‍යතාවයක් විදිහට ප්‍රවාහන මාධ්‍ය වල ඉල්ලුම වැඩි වෙනවා. ඒතොර ජනගහනයේ වර්ධනය වීම ප්‍රවාහන ඉල්ලුම වැඩි කරන සාධකයක්. හරි. ඊට අමතරව නව ජනාවාස බිහිවීම ජනාවාස බිහිවීම වැඩි වෙන්න මිනිසුන්ට එහාට මෙහාට යාමේ අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට ප්‍රවාහන මාධ්‍ය වල ඉල්ලුම් වැඩි වෙනවා. අනිත් එක තමයි මිනිස්සුන්ගේ ආදායම. නැත්නම් අපි කියනවා ක්‍රය ශක්තිය. ඒ ක්‍රය ශක්තිය ඉහළ යාම තුළ පුද්ගලික මාධ්‍ය මිලදී ගැනීම කියන ඒවා වැඩි වෙනවා. නේද? ඒ වගේම විදේශ වෙළඳාමේ වර්ධනය විදේශ වෙළඳාම් වර්ධනය වුණාම ආනයන අපනයන කටයුතු වලට නෞකා ප්‍රවාහනය කියන එක වැදගත් වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ පිබිදීම පහුගිය කාලේ නම් සංචාරක කර්මාන්ත විදේශ වෙළඳාම් පොඩ අඩාල වුණා කොරෝනා නිසා. නමුත් ඊට පෙර කාලෙදී සාමාන්‍යයෙන් කාර්තෝකට ලක්ෂ 10ක් 15ක් සංචාරකයෝ අනිවාර්යෙන් එනවා. නුවර පෙරහැර තියෙන කාටේම සෑහෙන සංචාරක ප්‍රමාණයක් ලංකාවට එනවා. දැන් කොරෝනා කාලෙත් මම හිතන් 1000 2000 කොහොම හරි කරලා යුක්‍රේන් එක රටවල ලින්ක් ඉන්න ගත්තා. ඒතර සංචාරක කර්මාන්තයේ ප්‍රසාරණයත් එක්ක ප්‍රවාහන ඉල්ලුම කියන එක වැඩි වෙනවා. ඒත් ඔන්නවා තමයි ප්‍රවාහන ඉල්ලුම වැඩි කරන්නා වූ සාධක වෙන්නේ. හරි අපි ලියමු. මෑතකදී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න හේතු පළවෙනි කියන්නේ ජනගහනයේ වර්ධනය වීම. ඊළඟට තව නව ජනාවාස බිහිවීම. ඔය පහුගිය මැතිවරණ කාලයේම ජනාධිපති මැතිවරණ කාලේ සමහර ජනාධිපති අපේක්ෂකයෝ නේද? ඇතම් ගම්මානේ එහෙම දැම්මේ. ඒවයි නම් කියා ගන්නත් පැය භාගයක් විතර යනවා. බහින හෝල්ට් එකට හෝල් දෙකකට කලින් කියන්න ඕනේ මෙන්න මෙතන බහිනවා කියලා. හරි. ඒක ගමතේ පඹුරේ ගෙදර ගමරාල ගාමය කියලා එකක් තිබුණා. ඉතින් ඒක බලන්න තැනකට ගිහිල්ලා කියන්න පුළුවන්ද කියලා. මිනිහට තැනකට ගිහිල්ලා කියන්න පුළුවන් විදිහේ ගම නොදියුණක් කමන්නේ නම පොෂ් වෙලා නේද? රයිට්. නව ජනාවාස බිහිවීම. ඊට පස්සේ ජනතාවගේ ආදායමයිවත් ක්‍රය ශක්තිය ඉහළ යාම. ඒකෙන් පුද්ගලික වාහන භාවිතය වැඩි වෙලා තියෙනවා. ජනතාවගේ ආදායමයිවත් ක්‍රය ශක්තිය ඉහළ යාම. විදේශ වෙළඳාම ප්‍රසාරණය වීම. ඊට පස්සේ තව කාර්මීකරණය ඉහළ යාම. ඒතර උපකාරක සේවාවක් ලෙස ප්‍රවාහනයේ අවශ්‍යතාවය වැඩි වෙනවා පුතේ. කාර්මීකරණය ඉහළ යාම. ඒ වගේම සංචාරක කර්මාන්තයේ පුළුල් කිරීම සඳහා
ඕකේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟ කොටස පිළිබඳව සාකච්ඡා කරමු. අපි කතා කරමු හොඳ ප්‍රවාහන මාධ්‍යයක තිබිය යුතු ලක්ෂණ පිළිබඳව. හරි. හොඳ ප්‍රවාහන මාධ්‍යයක තිබිය යුතු ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරමු. හරි. දරුවනේ හොඳ ප්‍රවාහන මාධ්‍යයක තිබිය යුතු ලක්ෂණ කියන කොටසේදී දැන් අපි මොකක් හරි ප්‍රවාහන මාධ්‍යයක් තෝරගන්නවනේ. දැන් මම මේ ගොඩක් තරුණ කාලේ මීටත් වඩා මම පාවිච්චි කළා රේසින් කාර් එකක්. දොර දෙකේ රේසින් කාර් එකක්. ගෑන් ළමයිගේම ආකර්ෂණය හරි වැඩි ඒකට. සහ සමාජීයවිලිගෙනීමත් වැඩි. හැබැයි අපේ ගෙදරින් බැනු ගන්නවා. ඒ කියන්නේ ගෙදර කාටද අසනීප වෙලා බේත් ගන්න එහෙම ගියාම සමහරලාට යන වේගයට අසනීපේ හොඳ වෙනවා. හෙමින් යන්න බෑ ඒ හෙමින් යන්න බෑ. හෙමින් යන්න අමාරුයි වේ. අනිත් එක ගෙදර 4-5 දෙනෙක්ට ගමන් කරන්න බෑ. දොරවල් දෙකයි තියෙන, සීට් දෙකයි තියෙන. පිටිපස්ස සීට් එකේ යන්න බෑ, අමාරුයි. ඉතින් එතකොට සෑහෙන මේ වද වේදනා ටිකක් ඇත්තට මේ කාර් එකේ වින්දා. මිනිස්සු වාහන ඒ කියන්නේ ඒ වගේ වාහනයක් හොඳයි. තව සෙකන්ඩරි වෙහිකල් එකක් තියෙනවා නම් ඇත්තටම ගෙදර තියෙන එකම පාංගිඩිය ගේන්නත් ඒ වෙහිකල් එක පාවිච්චි කරනවා නම් ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕන කාරණයක්. ඒ හොඳ ප්‍රවාහන මාධ්‍යයක තිබිය යුතු ලක්ෂණ සැලකිල්ලට ගන්නකොට ඒවා හරිම වැදගත්. ඉතින් වේගවත්භාවය කියන එක අනිවාර්යයෙන්ම වැදගත්. වේගවත්භාවය ඕනේ. අපිට කාලය ඉතුරු කරගන්න වේගවත්භාවය වැදගත්. ඒ වගේම ධාරිතාවයත් වැදගත්. යන්න පුළුවන් පිරිස ධාරිතාවයත් වැදගත්. ඒ වගේම අනිත් එක තමයි පුතේ සුලභතාවය කියන එක. සුලභතාවය කියලා කියන්නේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් මාධ්‍යයක් නම් ඒක වටිනවා. අමතර කොටස් සමුද්‍රාව්‍ය විකුණ ගන්න පුළුවන්ද? ඒ සුලභතාවය වැදගත්. කවුරුත් පාවිච්චි කරන්නේ නැති මාධ්‍යයක් පාවිච්චි කරොත් එහෙම ඉදිරියේදී යම් ගැටලු වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම වේගවත්භාවය, ධාරිතාවය, සුලභතාවය, ඒ වගේම නීත්‍යානුකූලභාවය. නීත්‍යානුකූලභාවය කියලා කියන්නේ නීත්‍යානුකූලව භාවිතා කරන්න පුළුවන්ද, නීතියට අනුකූලද කියන එක. දැන් ලංකාවේ එන්ජින් ධාරිතාවය 1000ට වඩා වැඩියෙන් තියෙන මොටරසයිකල් පාවිච්චි කිරීම තහනම්. ඒ වගේ තියෙනවා එක දේවල්. ඒ නීත්‍යානුකූලභාවය කියන එක වැදගත්. ඒ වගේම සාමාන්‍යයෙන් තියෙන ටේලර් එකක ඒ කියන්නේ පිටිපස්සේ කොටසේ උස වැඩි කළා ඒව මේවා දාලා පාවිච්චි කරන්න බෑ. ඒතර ප්‍රවාහන මාධ්‍යය තෝරගන්නකොට නීත්‍යානුකූලභාවය කියන එක වැදගත්. සුලභතාවය වැදගත්, ධාරිතාවය වැදගත්, වේගවත්භාවය වැදගත්. ඒ වගේම ආර්ථිකභාවය. කොච්චර පිරිවැයක් යනවද? ඒක මේන්ටේන් කරන්න, ඒකට පෙට්‍රල් ගහන්න, නඩත්තු කරන්න යන පිරිවැය ආර්ථිකභාවය කියන එක වැදගත්. හරි. ඒ වගේම ළමයි ආරක්ෂාව නැත්නම් අපි කියන සුරක්ෂිතභාවය. දැන් 3 wheel එකක් වගේ ගත්තොත් සුරක්ෂිතභාවයෙන් ඉතාම අඩුයි. රෝද 3යි පෙරලෙන්න පුළුවන්. පොඩ්ඩක් එහෙට මෙහෙට ගිය හැටි ඇතුළේ ඉන්න මිනිස්සු එළියට වීසි වෙන්න පුළුවන්. ඉතින් ඉතාම අනාරක්ෂිත මාධ්‍යයක් තමයි ඇත්තටම මේ ත්‍රිරෝද රථයක් කියලා කියන්නේ. මොකද හයියාත්තිය අතින් ඉතාම අඩුම මේ තත්ත්වයක් තියෙන්නේ. වැදිච්ච ගමන් ඇතුළේ ඉන්නේ කුඩු පට්ටම් වෙනවා. ඉතින් ඔන්න වගේ හොඳ ප්‍රවාහන මාධ්‍යයක තිබිය යුතු ලක්ෂණ ඔන්න වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. හරි. එහෙනම් අපි ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැල යුතු කාරණාවන් විදිහට ඒවා ලියමු. පෙළන්න පිටු අංක 3. හොඳ ප්‍රවාහන මාධ්‍යයක තියෙන ලක්ෂණ. රයිට්. ලියන්න පළවෙනි එක වේගවත්භාවය. වේගවත්භාවය. කාලය ඉතුරු කරගන්න නම් අනිවාර්යෙන් වේගවත්භාවයෙන් වැඩි මාධ්‍යයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම ධාරිතාවය. දෙවෙනි කීයට අපි ලියන්න ඕනේ සුරක්ෂිතභාවය. දෙවෙනි එක සුරක්ෂිතභාවය. සුරක්ෂිතභාවය. ගමනාන්තය දක්වා සුරක්ෂිතව රැගෙන යාමේ හැකියාවක් ප්‍රවාහන මාධ්‍යයකට තියෙනවා. සුරක්ෂිතභාවය. ධාරිතාවය, සුරක්ෂිතභාවය, ඒ වගේම දෙවෙනි කිය අපි ලිව්වේ සුරක්ෂිතභාවය. තුන්වෙනි කිය ලියන ආර්ථිකභාවය. ආර්ථිකභාවය කියලා කියන්නේ පිරිවැය අඩුවීම කියන එක ආර්ථිකභාවය. ඒ කියන්නේ ඔය ස්කූටර් 3 wheel නේද? එන්ජින් ධාරිතාවෙන් පෙනුම හොඳට තියෙන එන්ජින් ධාරිතාවෙන් අඩු වාහන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් මේ තුන්වන ලෝක රටවල් වල.
ඊට පස්සේ ධාරිතාවය. එකවර ගිනිය හැකි මගින් සහ භාණ්ඩ ප්‍රමාණය තමයි ධාරිතාවය කියලා කියන්නේ. ඒ වගේම සුලභතාවය. පහසුවෙන් සපයා ගන්න පුළුවන් වෙන මාධ්‍යයක් වෙන්න සුලභතාවය. ඒ කියන්නේ අපි ගෙදර හදිස්සියක් වෙච්ච ගමන් ත්‍රිවිල්ලක් ගේන්න කියන්නේ. අපි කියන්නේ නැහැ මෝටර් බෝට්ටුවක් ගේන්න කියලා නේද? ගෙදර කවුරුහරි ලෙඩ වුණාම අපි කියන්නේ ත්‍රිවිල්ලක් අරන් එන්න කියලා. මොකද ඒක සුලභයි. ඊට පස්සේ ප්‍රමිතියට අනුකූල වීම. ඒ කියන්නේ ඒ ප්‍රමිතියට අනුකූල වීම කියලා කියන්නේ දැන් වැලි ප්‍රවාහනය කරන්න බෑ බස් එකක. මිනිසුන්ගේ කකුලේ තියෙන වැලි නම් ප්‍රවාහනය කරන්න පුළුවන්. එහෙම නෙමෙයි. වැලි ප්‍රවාහනය කරන්න ඒකට සුසු විදියට මේ මාධ්‍ය හදලා තියෙන්න ඕන. දැන් ලොරි වල කට්ටිය වෙසක් බලන්න යනවා. හැබැයි බ්‍රේක් එකක් ගහපැටියෙ මොකද වෙන්නේ? ඉස්සරහට ගිහලා තට්ටි කඩා ගන්නවා. නැත්තම් ලොරියේ දොරේ තමයි කට්ටිය නැගලා යන්නේ. බර වැඩි කමට දොර බිම වැටෙනවා. ලොරිය තියෙනවා මෙහෙම අර දොරක් පල්ලෙහාට ඒකට දංගලක් දාලා තමයි කට්ටිය වාඩිලා යන්නේ. ඉතින් ඩ්‍රයිවර් දන්නේ කට්ටිය වැටෙනා කියලා ඩ්‍රයිවර් දිගටම යනවා. වැටිච්ච උන්ට ඉතින් තොරන් පේනවා. හොස්පිටල් එකට ගියාට පස්සේ. ඉතින් ඒවා කිසිම ප්‍රමිතියකට නෙමෙයි. ඒ කියන්නේ මේ භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රමිතිය හදපු වල මිනිස්සු ගෙනියන්න බෑ. තේරෙනවද? එහෙනම් ප්‍රමිතියට අනුකූල වීම කියන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම ඊළඟට නීත්‍ය අනුකූලභාවය. විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු වලදී අවශ්‍ය කරන ડોකියුමන්ට්ස්. ඒ කියන්නේ නීත්‍ය අනුකූල ලියවිලි රියදුරා සතුව තියෙන්නම ඕනේ. හරි නීත්‍ය අනුකූලභාවය. නිත්‍යානුකූලභාවය. right. ඔන්න දැන් හොඳ ප්‍රවාහන ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ පිළිබඳව තමයි අපි පුතාලා සාකච්ඡා කරේ. හොඳ ප්‍රවාහන ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ. දැන් ඊළඟට පුතාලාගේ නිබන්ධනයේ දාලා තියෙනවා දරුවනේ එක එක ප්‍රවාහන මාධ්‍යවල තියෙන වාසි සහ අවාසි සහගත තත්ත්වයන් පිළිබඳව. ඇත්තටම ওই වගුව ෂෝට් නෝට් එකකට පාවිච්චි කරන්න පුළුවන් වගුවක්. ඕකේ බර කියන්නේ වැදගත්කම. ඕකේ බර කියලා කියන්නේ වැදගත්කම. දැන් වාසිය තමයි බර කියලා කියන්නේ. දැන් පිරිවැයතින් වාසිදායක බර වැඩියෙන් දෙනවා කියන එකේ තේරුම බර වැඩිපුර තියනවා කියන එකේ තේරුම තමයි ඒක වැඩි වාසියක් කියන එක. දැන් පිරිවැයතින් වැඩිම වාසිය මොකද්ද? පිරිවැය අඩු වීම. ඒතර ඔයා බලන්න පිරිවැය පැත්තේ අඩුම පිරිවැයක් යන මාධ්‍ය දාලා තියෙන්නේ මොකද්ද කියලා බර වැඩිම මාධ්‍ය. කියන්නේ බර 5ක් 6ක් විතර දාලා තියෙන එක බලන්න. දැන් වේගවත් භාවයෙන් වැඩිම මාධ්‍ය වේගය අතින් බර වැඩි කියන එකේ තේරුම තමයි වේගවත්භාවය වැඩි කියන එක. වේගවත්භාවය වැඩිම මාධ්‍ය වෙන්නේ ගුවන. හරි. ඔයාට වගුව අමාරු නම් ඕක පාඩම් කරන්න ඕනේ නැහැ. මම මේ අර ෂෝට් නෝට් එකක් විදිහට ඕක හදලා තියෙන්නේ. පුතාලට ඕන නම් ඕක පාවිච්චි කරන්න. නැත්නම් තව ඉස්සරහට ගියාම තවත් අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඕක හදලා තියෙනවා. නිකන් ඒක බලන්න එච්චර ලොකු ඉම්පෝටන්ස් එකක් නැහැ. ඊට පස්සේ තව තියෙනවා මේ ව්‍යාපාරිකයෙකු ප්‍රවාහනය සම්බන්ධ දර පිරිවැයන් මොනවද කියලා. දැන් අපි ඕනම දෙයක පිරිවැය ගන්නකොට මේ පිරිවැය කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි පුද්ගලික පිරිවැයක් දරනවා. ප්‍රවාහන මාධ්‍යනේ පුද්ගලික පිරිවැය දරනවා. ඒ වගේම අපි සමාජ පිරිවැයක් දරනවා. සමාජ පිරිවැය කියලා කියන්නේ මොකද්ද පුතේ? ඍණ බාහිරතා. අපේ පාරිභෝජනයේ ඍණ බාහිරතා. ඒ කියන්නේ පරිසරයේ දූෂණය වෙනවා, අනතුරු වෙනවා, නේ ශබ්ද දූෂණය වෙනවා. ඒවා තමයි සමාජ පිරිවැය කියලා කියන්නේ. අපි නඩත්තුව සඳහා දරන ඉන්ධන වලට රියදුරන්ට වාහනේ කැඩනාම හදන්න යන වේදන් තමයි පුද්ගලික පිරිවැය කියලා කියන්නේ. ඒක තමයි ව්‍යාපාරිකයෙක් ප්‍රවාහන වෙනුවෙන් දරන පිරිවැයන් දෙක වෙන්නේ. මෙම ලියන්න. පළවෙනි එක පුද්ගලික පිරිවැය. දෙවෙනි එක සමාජ පිරිවැය. පළවෙනි එක පුද්ගලික පිරිවැය, දෙවෙනි එක සමාජ පිරිවැය. හරි. ඊට පල්ලෙහා කොටසක් තියෙනව නේද? ඊට පල්ලෙහා කොටසෙන් තියෙනවා ප්‍රවාහණයට තියෙන ඉල්ලුම තීරණය කරන සාධක පිළිබඳව. ප්‍රවාහණයේ ඉල්ලුම තීරණය කරන සාධක. දරුවනේ ප්‍රවාහණයේ ඉල්ලුම තීරණය කරන සාධක ගත්තාම
ප්‍රවාහන ඉල්ලුම තීරණය කරන සාධකයි ඔයාට මතකද මෑතකදී ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න හේතු කියලා කොටසක් අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ ප්‍රවාහනේ දියුණු කරන්න හේතුම තමයි ඒ කියන්නේ ප්‍රවාහනේ දියුණු කරන්න හේතුව තමයි ප්‍රවාහන ඉල්ලුම වැඩිවීම. හරි ඒ කියන්නේ නව ජනාවාස බිහිවීම, පුද්ගල ආදායම් වැඩිවීම, විදේශ වෙළඳාම් ප්‍රසාරණය වීම ඒ කියන්නේ පුද්ගල ආදායම, විදේශ වෙළඳාම, නව ජනාවාස බිහිවීමේ ප්‍රවණතාවය නේද? ඒ වගේම සංචාරක කර්මාන්තයේ දියුණුව, ජනගහනයේ වර්ධනය වීම ඉන්නේ අනාදී සාධක මත තමයි ප්‍රවාහන ඉල්ලුම කියන එක තීරණය වෙන්නේ. ඒ පුතාලට බැලුවාම තේරෙයි ඒක. බලන්න ඒක. ප්‍රවාහන ඉල්ලුම තීරණය කරන සාධක. අපි අර ඉස්සලා සාකච්ඡා කරපු කොටසම තමයි. හරිද? right. ඊට පස්සේ අපි කතා කරමු ප්‍රවාහනයේ මූලිකාංග පිළිබඳව. ප්‍රවාහනයේ මූලිකාංග. හරි. දරුවනේ ප්‍රවාහනයේ මූලිකාංග කියලා ඔයාලට මතක ඇති මම ප්‍රවාහනයේ මූලිකාංග 4ක් පිළිබඳව ඔයගලන්ට කරුණු කාරණා කියලා දුන්නා. මොනවාද මේ ප්‍රවාහනයේ මූලිකාංග කියලා කියන්නේ? ඒකේ තියෙනවා මාර්ගය තියෙනවා. ඒ වගේම මාධ්‍ය තියෙනවා. බලය තියෙනවා. ඒ වගේම මොකද්ද? පර්යන්තය තියෙනවා. එහෙනම් මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය කියන හතර එකතුව තමයි ප්‍රවාහනයේ මූලිකාංග කියලා අපි සලකන්නේ. මාර්ගය ගත්තාම එක එක මාර්ග තියෙනවා. දැන් ලංකාවේ තියෙනවා මහා මාර්ග තියෙනවා. හරි. ඒ වගේම දුම්රිය මාර්ග තියෙනවා. ඒ වගේම ජල මාර්ග තියෙනවා. ඒ වගේම මුහුදු මාර්ග ගුවන් මාර්ග තියෙනවා. ඒ තියෙන ප්‍රධානම මාර්ග හතර. ওই මාර්ග හතරම එක තැනකට සෙට් වෙන තැනකුත් ලංකාවේ තියෙනවා. කොග්ගල හරිය තියෙනවා එක පැත්තකින් දුම්රිය පාරේ යනවා මේ පාරයිනින් මේ මහා පාරයිනෙන්ම මුහුද තියෙන ඉඳ එතනින්ම මහා පාරක් තියෙනවා. එතන තියෙනවා කොග්ගල ජාත්‍යන්තර කොග්ගල අභ්‍යන්තර ගුවන්තොටුපළ තියෙනවා. ඒ ඉතින් මුහුදත් එතනම තියෙනවා. ඒතර මේ මාර්ග හතරම ලංකාවේ එකම තැනකදී සෙට් වෙන තැනක් තමයි එතන. ඒක ඊටාම වැදගත් ස්ථානයක්. ගොඩක් වෙලාට කට්ටිය ගියාම එතන නතර වෙලා ෆොටෝස් එහෙම ගහනවා. මාර්ග හතරම එකට සෙට් වෙන තැන කියලා. මාධ්‍ය ගත්තාම ඉතින් මේ මාර්ගවල ගමන් කරන විවිධ වාහන තමයි මාධ්‍ය කියලා කියන්නේ. ලෝරි රථ, බස් රථ, දුම්රිය නේද? නැව්, හෙලිකොප්ටර්, ගුවන් යානා ඒවා තමයි මාධ්‍ය කියලා කියන්නේ. මාධ්‍ය ධාවනය සඳහා භාවිතා කරන ශක්ති ප්‍රභව තමයි බලය කියලා කියන්නේ. කණී තෙල්, සුළඟ, මිනිස් ශ්‍රමය, සතුන්ගේ ශ්‍රමය නේ ඒවා අපි පාවිච්චි කරනවා අනිවාර්යෙන් ප්‍රවාහන කටයුතු වලට. ඉතින් ඒ වගේ මේ දැන් ඒ වගේම පර්යන්ත කියලා කියන්නේ භාණ්ඩ සහ මගින් ගොඩ බාන්න පටවන්න තියෙන ස්ථාන තමයි පර්යන්ත කියලා කියන්නේ. දැන් මහා මාර්ග වල නම් බස් නැවතුම් පොළවල්, දුම්රිය නැවතුම් පොළවල්, වරාය, ගුවන් තොටුපළ, නිකන් තොටුපළ. හරි. ඉතින් ඒ වගේ පර්යන්ත වලදී භාණ්ඩ මගින් ගොඩ බාන්න ප්‍රවාහන මාධ්‍ය අලුත් ඇඩියා කරන්න ඒ වගේ දේවල්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ හතරම එකතු කළාම ප්‍රවාහනයේ මූලිකාංග වගේ මේකට අපි ප්‍රවාහන පද්ධතිය කියලා කියනවා. එතකොට දැන් රටක සමස්තයක් විදියට ගත්තාම ප්‍රවාහනය දියුණු කරනවා කියන එකේ තේරුම තමයි මේ හතරම දියුණු කරනවා කියන එක. දැන් පාරවල් හදනවා විතරක් නෙමෙයි. අර මිනිස්සුන්ට පහසුවෙන් ප්‍රවාහන කටයුතු කරන්න පුළුවන් විදිහට මේ හැම මූලිකාංගයක්ම දියුණු කරනවා නම් අන්න ඒක තමයි ප්‍රවාහනය දියුණු කරනවා කියලා කියන්නේ. ඉතින් සමහර ආණ්ඩු අවධානය යොමු කරලා තියෙන්නේ මාර්ග පද්ධතිය ගැන විතරයි. අනිත් දේවල් වලට අවධානය යොමු කරලා නැහැ. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ප්‍රවාහන කටයුත්තක් සම්පූර්ණ වීම සඳහා ප්‍රවාහන කටයුත්තක් සම්පූර්ණ වීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුත්තක් සම්පූර්ණ වීම සඳහා අත්‍යවශ්‍ය
අත්‍යවශ්‍ය. සාධක සියල්ල ප්‍රවාහනයේ මූලිකාංග ලෙස සැලකිය හැක. ප්‍රවාහනයේ මූලිකාංග ලෙස සැලකිය හැක. සැලකිය හැක. ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම යනු ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම යනු මෙම මූලිකාංග සියල්ලම සංවර්ධනය කිරීමයි. සංවර්ධනය කිරීමයි. ඒවා පහත පරිදි වේ. right ලියන්න පළවෙනි එක මාර්ගය. උදාහරණ highlight කරගන්න. මාර්ගය උදාහරණ highlight කරගන්න. ඊට පස්සේ ඊළඟ එක මාධ්‍ය. ඒ කියන්නේ මාර්ගවල ධාවනය වන වාහන තමයි මාධ්‍ය කියලා කියන්නේ. මාධ්‍ය. ඊට පස්සේ බලය. ඒ වගේම පර්යන්තය. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මේ හොඳ ප්‍රවාහනකමයක පැවතිය යුතු ගුණාංග සැලකිල්ලට ගනිමින් පහත අවස්ථාවලදී වඩා සුසු ප්‍රවාහන මාධ්‍ය බැගින් සංසන්දනය කරන්න කියලා. පුතාලා වීඩියෝ එක නතර කරලා කරන්න බලන්න. දැන් අපිට හොඳ ප්‍රවාහන මාධ්‍යයක් වහම වේගය, ධාරිතාවය ඒවා කියන වැදගත්. ඒතර ඒ යනාදී කාරණා සැලකිල්ලට අරගෙන පුතාලා බලන්නකෝ ඔය අභ්‍යාසය කරන්න පුළුවන්ද කියලා වීඩියෝ එක නතර කරලා ඔය අභ්‍යාස පල්ලෙහා තියෙන කෙටි ප්‍රශ්න දෙක ඉවර කරන්න. right දැන් අපි බලමු උත්තර. මොනවාද මේකේ තියෙන්නේ පුතා? මේකේ තියෙනවා තිරිඟුපිටි තොගයක් තිරිකුණාමලේ ඉඳලා අරන් යන්න ඕනලු කොළඹට. හරි. තිරිකුණාමලේ ඉඳලා කොළඹට තිරිඟුපිටි තොගයක් රැගෙන යාම සඳහා. දැන් අපි දන්නවා තිරිකුණාම අපි ලොරිය පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. දුම්රිය පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳම මාධ්‍ය තමයි කියවා. අපි හැබැයි දුම්රිය සහ ලොරිය දාන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අපිට නෞකාව පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් තිරිකුණාමල වරායේ ඉඳලා කොළඹ වරායට එක ගේන්නේ. එතකොට නැව ලොරිය ඊට අමතරව දුම්රිය
ඊට පස්සේ නිමි ඇඟලුම් තොගයක් ඇමරිකාව දක්වා ප්‍රවාහනය කරන ලොකු තොගයක් නම් නෞකාව සාමාන්‍ය තොගයක් නම් ඔය සාම්පල් කීපයක් ඒ වගේ දෙයක් නම් අපිට පුළුවන් ගුවන් යානයේ භාවිතා කරන්න. ගුවන් යානයේ එහෙම නැත්නම් මේ නෞකාව. ඊට පස්සේ වරාය තුල ඇති khaniya තෙල් ගබඩාවක් දක්වා රැගෙන එන්න බවුසරේ පුළුවන්. නැත්නම් නල මාර්ග පුළුවන්. ළඟ නම් තියෙන්නේ නල මාර්ග වලින් ගෙන දෙයි. නල එහෙම නැත්නම් බවුසර්. කඳු හෙල් වල අසිරී විඳ ගැනීම සංචාරය කරන්න අපිට පුළුවන් ගුවන් යානයේ භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් දුම්රිය භාවිතා කරන්න පුළුවන්. මීකිරි මාළු වැනි අවශ්‍ය වන දේ කියලා තියෙන ප්‍රින්ටර්ලා ඒක නැශ්‍ය වන දේ කියලා හදන්න. ඒකට ශීතකරණ සවිකල ලොරි රථ. ශීතකරණ සවිකල ලොරි රථ. ශීතකරණ සවිකල ලොරි රථ. right ඊට පස්සේ කෙටි ප්‍රශ්න දෙක බලන්න. ප්‍රවාහන පද්ධතිය කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. මාර්ග මාධ්‍ය බලය පර්යන්තය කියන ඔක්කොගම තමයි ප්‍රවාහන පද්ධතියක් කියලා කියන්නේ. අපේ අහන්නේ ප්‍රවාහන පද්ධතියක මූලිකාංගය කී කියලා. එහෙනම් මොකද්ද පුතේ? නැවතුම්පල. ප්‍රවාහන පද්ධතිය කියලා කියන්නේ ඉහත සියල්ලම. ප්‍රවාහන පද්ධතියක මූලිකාංග කියලා කියන්නේ මාර්ග මාධ්‍ය බලය පර්යන්තය කියන හතරෙම එකතුව. ඊට පස්සේ ඒකම රූප සරහනකින් දාලා තියෙනවා. බලන්නේ රූප සරහන හරියට වැදගත්. ඒකට තර තුනක් දාගන්න. මොකද රූප සරහන විභාගෙදී කීප වතාවක්ම අඳින්න ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඕගොල්ලෝට ඒක ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රවාහන පද්ධතිය අපිට පුතේ බලය පර්යන්තය කියන ඒවා දාලා අඳින්න බෑ. බලය පර්යන්තය දාන්න බෑ රූප සරහනට. ඒතකොට අපිට දාන්න වෙන්නේ ප්‍රවාහන පද්ධතිය කිව්වහම මාර්ග සහ එම මාර්ගවල ධාවනය වන වාහන විතරයි. ඒතකොට ගොඩබිම ජල මාර්ග ඒ වගේම ගුවන් මාර්ග නල මාර්ග කියන එකත් අපිට දාන්න පුළුවන්. ඕගොල්ලන්ගේ සිලබස් එකේ නම් නල මාර්ග කියන එක නෑ. හරි. නමුත් නල මාර්ගත් අනිවාර්යෙන් වෙනම පාවිච්චි කරන මාර්ග වර්ගයක්. ගුවන් මාර්ග බෙදනවා දේශීය සහ ජාත්‍යන්තර කියලා. ඒ කියන්නේ රට ඇතුළේ නම් දේශීය, ජාත්‍යන්තර රටින් එළියේ. ඊට පස්සේ ජල මාර්ග බෙදනවා නාවුක ඒව සහ වරාය සහ කුඩා වරාය කියලා. වරාය සහ කුඩා වරාය කියලා කියන්නේ රට ඇතුළේ රටේ මුහුදු සීමා ඇතුළේ සිද්ධ වෙන ඒවා. නාවික කියලා කියන්නේ එළියේ සිද්ධ වෙන ඒවා. ජාත්‍යන්තර කියන ඒවා. ඒ ගොඩබිම් බෙදනවා දුම්රියයි මහා මාර්ගයයි කියලා. දුම්රිය වර්ග දෙකයි. භාණ්ඩ දුම්රිය සහ මගී දුම්රිය. මහා මාර්ගවල ලොකුම වාහන ඉඳලා පොඩිම වාහනට. ඒ කියන්නේ දිගු වාහන, ලොරි රථ, බස් රථ, වෑන් රථ, මෝටර් කාර් වගේ දේවල් සහ වෙනත් මාධ්‍ය. ඒ විදිහට ඒක බෙදෙනවා. එතකොට ඒ විදිහට රූප සරහන අඳින්නේම විභාගෙ දෙනවා. ඒතර පුතාලට ඒක ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳට බලාගෙන යන්න. හරි. right. එතකොට ඊට අමතරව අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු මේ කියන්නා වූ මාර්ගවල. ඒ කියන්නේ මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග, නල මාර්ග කියන ඒවා වාසි ඉමිසරිය අපි සාකච්ඡා කරමු. ඒවා ඇතුළේ තියෙන වෙනත් අතුලාන්ත කරුණුත් සමග. ආයිබෝවන්.